නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ අපි දැන් දවස් දෙකක් පුරාවට දේශනා දෙකදී කතා කළා ආහාරය ගැන. ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ ආහාර ගැන මේ කතා කරන්නේ, මේ ආහාර පාඩමක්ද කියලා. නෑ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ආහාර කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් දහම් කොටසක්. මොකද මේ ආහාරය නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, ආහාරය නිසා තමයි හටගත්තු සත්‍යයන්ගේ පැවැත්මටත්, ඒක නෙමෙයි වඩා වැදගත් දේ, හට ගන්න සත්‍යයන්ට, හට ගන්න ඉන්න සත්‍යයන්ට අනුග්‍රහ ලැබෙන්නේ ආහාරයෙන්, සතර ආහාරයෙන්. ඒතර හට ගන්න ඉන්න සත්‍යයන්ට අනුග්‍රහ ලැබෙනවා කියලා කියන්නේ අපිට මේ නැවත හටගන්න භවය හැදෙනවා කියන එක. සසර හැදෙනවා කියන එක. ඒ සසර හැදෙන්නේ ආහාරයෙන්. දැන් බලන්නකෝ, අපි ඊයේ කතා කරපු කබලින්කාර ආහාරය ගැන මේ දේශනාවේ අද අපි කතා කරන්නේ පුත්තමංස සූත්‍රයේනේ. ඒ පුත්තමංස සූත්‍රයේ පළවෙනි කොටස තමයි කබලින්කාර ආහාරය ගැන තියෙන කොටස. අර තමන්ගේ එකම ප්‍රියමනාප පුතා මරාගෙන අම්මයි තාත්තයි ඒ පුතාගේ මස් අනුභව කරනවා. කාන්තාර ගමනේ යන අම්මයි තාත්තයි ආහාර අවසන් වුණාට පස්සේ ඒ අම්මයි තාත්තයි කල්පනා කරන්නේ අපි තුන්දෙනාම මෙහෙම ගියොත් තුන්දෙනාම මැරෙනවා. ඒක නිසා අපි මේ අපි ප්‍රියමනාප එකම පුත්‍රයා මරලා මස් අනුභව කරලා අපි මේ කාන්තාර ගමන ඉතර යමු කියලා. ඉතින් ඒ අම්මයි තාත්තයි ඒ පුතා මරලා ඒ පුතාගේ මස් අනුභව කරනවා. දැන් සූත්‍ර දේශනාවේ කොතනවත් නෑ මේ දැන් අම්මටයි තාත්තටයි මේ පුතා දෙන්නටම මරන්න බැරුව අම්මා පුතා තාත්තා ළඟට යවනවා, තාත්තා අම්මා ළඟට වෙනවා, ආපහු අම්මා තාත්තා ළඟට යනවා, තාත්තා අම්මා ළඟට වෙනවා කියන විස්තරයක් සූත්‍ර දේශනාවේ නෑ. හරි, ඒක තියෙන්නේ අටුවාවේ. මේ සූත්‍ර දේශනාවේ අටුවාවේ ඒ කතාව තියෙන්නේ. මේකේ තියෙන්නේ මරාගෙන මස් අනුභව කරනවා කියලා. ඒතර සූත්‍ර දේශනාවේ තියෙන්නේ එහෙම. ඒතර අපි දැන් අටුවාව ලියද්දි මට හිතෙනවා මෙහෙම දෙයක්. අර මේ දේශනාවේ දැන් මේ සූත්‍රයේ දැන් මේ කාරණාව දැක්කත් අම්මයි තාත්තයි තමන්ගේ පුතා මරාගෙන මස් කනවා කියන එක ටිකකට කටුකයි වගේනේ. ටික නිකන් අර භයානකයි වගේනේ ටිකක්. හරි. ඒක නිසා ඒකේ භයානකම අඩු කරන්න කිරීමේ අදහසින් වෙන්න ඇති. මේක උපමාවක්. උපමාව අර්ථයෙන් ගත්තට පස්සේ උපමාවක් අර්ථයෙන් ගත්තට පස්සේ අපිට මේක මේ අම්මයි තාත්තයි පුතා මරාගෙන මස් කනවා නේද කියන එක මෙහෙම කරන්න හොඳයිද කියන එහෙම දෙයක් නෙමෙයි මේක සඳහන් වෙන්නේ. මේක උපමාවක්. හරි. ඉතින් අර ඒක අර සැර අඩු කරන්න වෙන්නේ සමහර විට මේ අර මේ අටුවා මේ වල අර මේ තාත්තට මරන්න බැරුව පුතා අම්මා ළඟට යවනවා, අම්මට මරන්න බැරුව පුතා තාත්තා ළඟට එවනවා, ඊට පස්සේ මෙහෙට ගිහිල්ලා වෙලා විඩාවටම පුතා මැරිලා වැටෙනවා කියලා ඇතුළත් කරේ
අර මේක තියෙන අර සැර අඩු කරන්න වෙන්නේ. මෙතන සැරක් කියන එහෙම දෙයක් මේක නොසිතිය යුතුයි. දේශනාවේ අර්ථය ගත්තාම හරි. හරි. දේශනාවේ දැන් මේ භාග්‍යතුන් වහන්සේ මේ උපමාව වදාළේ මොකටද? හරි. වදාළේ අපිට මේ පුතා මරලා මස් කන්නවා කියන එක කියන්නේ නෙවෙයිනේ. එහෙම එකක් කියන්නේ නෙමෙයි භාග්‍යතුන් වදාළේ. භාග්‍යතුන් වදාළේ ඒ වගේ දැන් ඒ මස් අනුභව කරන්නේ ඒ අම්මයි තාත්තයි එකම තියෙනවනේ. මේ පපුවේ අත් ගහ ගනිමින්. ඒක තියෙන්නේ මේ උරේච්ච පතිපින්සෙයුම්. පපුවේ අත් ගහ ගන්නවා. කොහොමද අත් ගහගන්නේ? කහං ඒක පුත්තක කියලා. අනේ අපේ එකම පුතා කෝ කියලා දුකින් පපුවේ අත් ගහ ගනිමින් තමයි අර මස් අනුභව කරන්නේ. පුතාගේ මස් කන්නේ ඇයි? කාන්තාර ගමන ඊතර වීම පිණිස. එහෙනම් එකකින් අදහස් කළේ ඒ ආහාරය ගන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැතුව මේ ජීවිතේ පවත්ත ගන්න ඕනේ ඒ දෙන්නට. මේ කාන්තාර ගමන ඊතර වෙන්න ජීවිතේ පවත්ත ගන්න ඕනේ. ජීවිතේ පවත්ත ගැනීමේ අරමුණ විතරමයි ඒ ආහාරය ගැනීමේ තියෙන්නේ. තමන්ගේ ප්‍රියමනාප එකම පුතාගේ මස් අනුභව කිරීමේ අරමුණ වෙලා තිබුණේ ජීවිතේ පවත්ත ගන්න විතරමයි. එහෙම නැත්නම් මේ කය සරස ගන්න හරි ජවය පිනිස මදේ පිනිස නෙවෙයි. හරි. අන්නේ ඒ අර ජවයේ පිනිස මදේ පිනිස ශරීරයේ සරස ගන්න නේ අපි ආහාර ගන්නේ. අපි ආහාර ගන්න ජීවිතේ පවත්ත ගන්න නෙමෙයි. ඒ අදහස නෙමෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ ජවය මදය. ඒකනේ දැන් අරවා කන්න මේවා කන්න කියනවා. සුදු පාට වෙනවා කියන මේවා කන්න කියනවා. ශරීරයේ මෙහෙම හැඩ වෙනවා කියන මේවා කන්න කියනවානේ. ඉතින් මෙහෙමනේ අපිට කන්න කියන්නේ. ඒ අදහසින් බැහැර වෙලා මේ ජීවිතය පවත්ත ගන්නයි මට මේ ආහාරයේ උමනා වෙන්නේ කියන අදහසට එන්න ඕනේ. ඒකට එන්නයි භාග්‍යතුන් මේක දේශනා කළේ. ඒතර කබලින්කාර ආහාරය අපි ගන්න ඒ අදහසින්. ඒතර මට තවත් එකක් කියන්න ඕන ඔබට කබලින්කාර ආහාරය කියලා අපි දැන් සාමාන්‍යයෙන් අපිට මතක් වෙන්නේ බත්පතනේ. නේ? කබලින්කාර ආහාරය කිව්වම බත් කව්පි මුං ඇට පාන් මේ වගේ දේවල්නේ අපිට මතක් වෙන්නේ. ඒ කියන්නේ හපලා කටින් කන ආහාරනේ අපිට මතක් වෙන්නේ කබලින්කාර ආහාර කිව්වහම. ගොඩාක් කට්ටිය කියා දෙන්නෙත් එහෙමනේ කබලින්කාර ආහාර කියලා. නමුත් කබලින්කාර ආහාර කියන එක බුදුරජාන් වහන්සේ දේශනා කරේ කබලීකාරෝ ආහාරෝ ඕලාරිකෝවා සුකුමෝවා. ගොරෝසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාරය කියලා. ගොරෝසු හෝ සියුම් හෝ. ඒතර ගොරෝසු කියන්නේ මොකද? අපි දැන් ওই ගන්න ආහාර අපි දැන් ওই කිව්වේ අර්ථයක්. දැන් ওই බත් පාන් මුං ඇට කව්පි මේ වගේ ආහාර දැන් ගොරෝසු ආහාර. සියුම් ආහාර කියන්නේ මොකද්ද? දැන් අපි මේ ගොරෝසු විදිහට බත් පාන් කව්පි මුං ඇට මෙහෙම ලොකු බත් පතක් බෙදාගෙන තව පළතුරුයි වටලප්පන් චොකලට් මේ වගේ දේවල් ඔක්කොම ඇඩ් කරගෙන අපි කියන්නේ කටින් ඇතුළට දාගත්තට අපිට මේක මේ අපේ රූපය හැදෙන්න හරි රූපයට එමෙතන මේ කය පවතින්න උපකාර වෙන්නේ ඒ අපි ගන්න ආහාරයේ තියෙන ඕජාමය කොටස. ඒ ඕජාව විතරයි උපකාර වෙන්නේ. නැතු අපිට මේ ගිහිල්ලා වෙලා මේක ඇතුලේ බත්තට හිර වෙන්නේ නැහැ කොහෙවත්. හරි. අපි චොකලට් ගත්තට පස්සේ ඒ චොකලට් ටික ඇතුලේ හිර වෙලා ඒ වලින් මේක හැදෙනව නෙමෙයි. ඒ ගන්න ආහාරයේ තියෙන ඕජාව වෙන් වෙනවා ඇතුලේදී. ඒ ඕජාව තමයි උපකාර වෙන්නේ මේ රූප කලාප හදන්න. හරි මේ කය හදන්න උපකාර වෙන්නේ. එතකොට අපි ගන්න ඕනම ආහාරයක ඕජාව විතරයි අපිට උපකාර වෙන්නේ. අනිත් ඒවා ඔක්කොම බහිස්ත්‍රාවී ද්‍රව්‍ය විතර පිට වෙලා යනවා. හරි. එතකොට අපිට ආහාරයේ ඕජාව විතරක්ම ගන්න බෑ. අපිට සාමාන්‍ය ආහාර අරගෙන මේ ඇතුලෙන් තමයි ඕජාව වෙන් වෙන්නේ. හැබැයි දෙවිවරුන්ට පුළුවන් ඕජාව විතරක් ගන්න. ඒ කට්ටියට බත් කන්න ඕනේ නැහැ දෙවිවරුන්ට. පාන් කන්න ඕනේ නැහැ දෙවිවරුන්ට. පූජා වට්ටිය වල තියෙන ඔය මේ පළතුරු කන්න ඕනේ නැහැ දෙවිවරුන්ට. දැන් දේවාල ගිහලා පූජා වට්ටි තියෙනවනේ. ඒ පූජා වට්ටි වල තියෙන පළතුරු අන්නාසි ඔය මේ ගස් ලැබු මේ උක් දඬු ඕව කන්න ඕනේ නැහැ දෙවිවරුන්ට. දෙවිවරුන්ට පුළුවනි. දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරුන්ට පුළුවනි ඕජාව විතරක් ගන්න ආහාරي. ඒතර ඒ ඕජාව විතරක් අරගෙන ඕජාව විතරක් මේ දිව්‍ය ශරීරයේ පවත්වා ගන්න පුළුවන්. ඒක සියුම්. ඒතර ඒ ආහාරය කියන්නේ සියුම් ආහාරයක්.
ඒකයි ඕලාරිකෝවා සුකුමෝවා කියලා කිව්වේ. ඉතින් දෙවරුන්ගේ ඕජාව විතරක් ගන්න ආහාරයත් කබලින්කාර ආහාරයක්. ඒ විතරක් නෙවෙයි. අපි හිතමු ඔබට අසනීප වෙනවා. ඔබ අසනීප වුණාට පස්සේ ඔබ හොස්පිටල් ඇඩ්මිට් කරනවා. හොස්පිටල් ඇඩ්මිට් කරලා දැන් උන ICU එකට දානවා. ඔබට සිහියක් නැහැ. දැන් ඒකේ ICU එකේදී ඔබට කන්න දෙන්න බෑනේ. කන්න දෙන්න බෑ. සමහරවිට බටේකින් ඇතුළට දානවා. දිය කරලා. මේකත් කබලින්කාර ආහාරය. සමහර ලෙඩ්ඩු ඉන්නවා බටේකින් ඇතුළට දාන්නත් බෑ. ඒතර මොකද කරන්නේ? සේලයින් දෙනවා. ඒතර සේලයින් දුන්නට පස්සේ සේලයින් එක එයාට ලැබෙන ආහාරයක්. සේලයින් එක. ඒතර ඒකත් කබලින්කාර ආහාරයටමයි අයිති වෙන්නේ. සේලයින් කියලා කියන්නේ කබලින්කාර ආහාරයමයි. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න කබලින්කාර ආහාරය කියන්නේ කටින් මේ හපලා කන බත් කව්පි මුං ඇට විතරක් නෙමෙයි. මේ ශරීරයේ පවතින ශරීරයේ හැදෙන්න රූපය වර්ධනය වෙන්න යම් ආහාරයක් උපකාර වෙනවද ඒක කබලින්කාර ආහාරයයි. හරි. ඒතර කබලින්කාර ආහාරය රූපයේ වර්ධනය වෙන්න රූපයේ පැවැත්මට උපකාර වෙනවා වගේම කබලින්කාර ආහාරයම උපකාර වෙනවා. මොකටද? නැවත භවයේ හැදෙන්නත්. කබලින්කාර ආහාරය කෙරෙහි තියෙන ඡන්දය, තණ්හාව, කැමැත්ත උපකාර වෙනවා නැවත භවයක් හදන්නත්. ඒකනේ අර කබලින්කාර ආහාරය යම්කිසි කෙනෙක් අවබෝධ කියන්නේ අර බික්කුණී සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළේ. කබලින්කාර ආහාරය යම්කිසි කෙනෙක් අවබෝධ කළොත් එහෙම පංචකාම ගුණික රාගය ප්‍රහාණය වෙනවා. කබලින්කාර ආහාරය මේ පිරිස දැක්කොත් එහෙම. ඒතර පංචකාම ගුණික රාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය වුණාට පස්සේ නැවත මේ කාම ලෝකවල උපතක් යට හැදෙන්නේ නැහැ. එහෙනම් බලන්න කාම ලෝකවල උපතක් හැදෙන්න පංචකාමයේ හේතු වෙනවා. ඒතර පංචකාමයේම තියෙනවා අපි ගන්න ආහාරේ. අපි ගන්න බත්පතේ පංචකාමයේම තියෙනවා. ඒක උපකාර වෙනවා නැවත මේ කාම ලෝකවල උපත හැදෙන්න. ඒතර ඒ ආහාරය පිරිසියෙන් දැකලා පංචකාම ගුණික රාගේ ප්‍රහාණය කරාට පස්සේ නැවත මේ ලෝකෙක උපතක් හැදෙන්නේ නැහැ. කාම ලෝකෙක උපතක් හැදෙන්නේ නැහැ. අනාගාමී වෙනවා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක යනවා. ඒතර සම්පූර්ණයෙන්ම මේ ආහාරය මේ අවබෝධ කරන සම්පූර්ණ ආහාරය ප්‍රහාණය කරාට පස්සේ නැවත උපතක් කවදාවත් හැදෙන්නේ නැහැ. ඒතර කබලින්කාර ආහාරයත් එහෙම එකක්. කබලින්කාර ආහාරය. එතකොට ඔන්න එහෙනම් අපි මේ ආහාරේ අපි දැන් අර සාමාන්‍යයෙන් අපි ආහාර කියනකොට සලකන අර්ථය ඉක්මවා ගියපු විශේෂ නුවණකින් මේ ආහාරය කියන එක අපි දකින්න ඕනි. විශේෂ නුවණකින් දකින්න ඕනි ආහාරය කියන එක. ඉතින් පින්වත්නි මේ ආහාරය කබලින්කාර ආහාරය ගත්තොත් එහෙම ඇත්තටම රූපේ හැදෙන්න තමයි කබලින්කාර ආහාරය උපකාර වෙන්නේ. රූපේ හැදෙන්න කබලින්කාර ආහාරයෙන්. හැබැයි ඇත්තටම ගත්තොත් එහෙම කබලින්කාර ආහාරය කියන්නේම රූපය. දැන් මෙහෙම ගන්නකෝ. දැන් ඔන්න අපි රූපය කියලා කියන්නේ මොකද? මේ කයනේ. නේ? කෙස් ලොම් නියදත් සම්මස්නහර මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ ශරීරයේ මේකටනේ අපි රූපය කියලා කිව්වේ. හරි. දැන් මේ රූපය දැන් ඔන්න මම කියලා හිතන් ඉන්නවා. මම මේ රූපය මම කියලා හිතන් ඉන්නවා මේ රූපය. කොටියෙක් හරි ඇවිල්ලා සිංහෙක් හරි ඇවිල්ලා මගේ මේ ශරීරයේ මේ රූපේ කොටසක් අතක් හරි කකුලක් හරි කඩාගෙන කනවා කියන්නේකෝ. ඉතින් මේ මොකද්ද මේ රූපයනේ කඩාන කෑවේ. ඒ කොටිය කඩාන කෑවේ මගේ මේ රූපයේ කොටසක්. ඒතර කොටියගේ හැදෙන්නේ මගේ රූපේ කොටසක්ද හැදෙන්නේ. දැන් මගේ අතක් කඩාගෙන කෑවට පස්සේ කොටියගේ හැදෙන්නේ මගේ අතද? කොටියගේ ශරීරය හැදෙන්නේ නැහැ. ඒ කොටියට ඒක ආහාරයක්. කබලින්කාර ආහාරයක්. ඒතර කොටියගේ රූප කලාප හැදෙන්න ඒ මගේ අත් මගේ මේ මං රූපය කියලා හිතා ඉන්න එක ඒ කොටියට ආහාරයක්. හරි? කොටියට ආහාරයක්. එහෙනම් මේ රූපය මොකද්ද? ආහාරයමයි. කබලින්කාර ආහාරයමයි රූපය. අපි තුමොන් දැන් මම ඉන්නවා. දැන් ඔබ ඉන්නවා. හරි? දැන් ඔබ මැරුණට පස්සේ
දැන් ඔබේ රූපය කියලා එකක් තියෙනවනේ නේ කය රූපය. දැන් ඔබ මැරුණට පස්සේ ඔබ නැවත උපත ලබනවා පණුවෙක් වෙලා ඔය ශරීරයේම. පණුවෙක් වෙලා ඔය ශරීරයේම උපත ලබනවා. වෙන්න බැරිද? පුළුවන්. එතකොට මේ පණුවට ඔබේ ඔය ශරීරය ඒ පණුවට ආහාරයක්. එතන විටක මම රූපී කියලා ගන්න දේ තවත් විටක ඒක ආහාරයක්. එහෙනම් රූපය කියන්නේ ආහාරයක්මයි. හරි? රූපය කියන්නේ ආහාරයමයි. එතන රූපය කියන්නේ කබලින්කාර ආහාරය. රූපය කියලා කියන්නේ කබලින්කාර ආහාරය. එතන ඒ අර්ථයෙමුත් මේ කබලින්කාර ආහාරය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්න බත් පාන් කවපු මුං ඇට කියන ඒ දල දැක්මින් එහාට ගියපු තවත් විශේෂ නුවණකින් දකින්න ඕන එකක් කබලින්කාර ආහාරය කියන්නේ මේ රූපේ විදිහටම දකින්න කබලින්කාර ආහාරය. රූපේ විදිහටම දකින්න කබලින්කාර ආහාරය. ඒතර රූපයේ කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවද? හරි. එතකොට ඒ කබලින්කාර ආහාරය කෙරෙහි තියෙන චන්දරාගය කියන්නේ මේ රූපය කෙරෙහි තියෙන චන්දරාගයමයි. කබලින්කාර ආහාරය කෙරෙහි තියෙන චන්දරාගය කියන්නේ. ඒක නිසා පින්වත්නි එහෙනම් ඔන්න ආහාරය කියන එක හොඳට ඔබ විශේෂ නුවණකින් ගැඹුරු නුවණකින් දකින්න ඕන එකක් ආහාරය කියන එක. ඉතින් ඒක නිසා තමයි භාග්‍යවතුන් දේශනා කළේ මේ ආහාරය හොඳට පිරිසිදු දකින්න කියලා. ආහාරය විසින් කබලින්කාර ආහාරයත් තව පිරිසිදු දකින්න කියලා. කියන කබලින්කාර ආහාරයේ කිරී තියෙන චන්දරාගය ප්‍රහාණය කිරීමේ අරමුණින් තමයි අර අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රතිවේක්ෂා කරන්න කියලා මේ ආහාරය ගන්න මෙන්න මේ අර්ථය පිණිසයි මේ ආහාරය ගන්නේ කියලා ප්‍රතිවේක්ෂා කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව දේශනා කරලා තිබෙනවන්නේ ආහාරයේ පටික්කුල සංඥාව වඩන්න කියලා. මේ කබලින්කාර ආහාරයට අපි නිරන්තරයෙන් බොහෝ කොට ඇදී යන ස්වභාවයෙන් යුක්තයි. බැඳී යන ස්වභාවයෙන් යුක්තයි. ගෙජු වෙන ස්වභාවයෙන් යුක්තයි. ආන්නයකින් දුරු කරන්න තමයි බුදුරජාණන් වහන්සේකින් වළකින්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ආහාරයේ පටික්කුල සංඥාව වඩන්න කියලා. පිළිකුල් විදිහට මේ ආහාරය දකින්න කියලා. හරි. ඒතර අපිට හිතන්න කිව්වා මේ ආහාරය අපි මේ ගන්න ආහාරය දැන් ඔන්න අපි හිතමු ඔබ දැන් අතට බත්පත අරගෙන හරි අතට බත්පත අරගෙන ඔබ අනනෝ ව්‍යංජන එකට දාලා ඔබ බට්ටියකුත් දාලා ඔබ අනනවා. ඔබේ අත පාවිච්චි කරලා ඔබ අනනවා. ඒ ආහාරය බත්පතේ කොටසක්. ඊට පස්සේ ඇනුවට පස්සේ මේ අනපු බත් ටික තව කෙනෙකුට දුන්නොත් ඔබ අනපු ඔබ අත හොඳ පිරිසිදු කරගෙන සබන් දාලා අත සෝදගෙන ඔබ බත් එක ඇනුවේ. ඒ අනපු බත් ටිකම තව කෙනෙකුට දුන්නොත් එයාට පිළිකුල්. ඔබේ හතේ පිරිසිදුයි. පිරිසිදු වුණාට තව කෙනෙකුට ඒ බත් ටික ඔබ අනෝ බත් ටික දුන්නොත් එහෙම එයාට පිළිකුල්. හරි? අපි හිතමු තව කෙනෙකුට දෙන්නේ නැහැ. ඔබම අනෝ බත් ටික කටට දා ගන්නවා. කටට දාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? කටේ කෙලත් එක්ක එකතු ඔබේ කට්ටි දැන් ඔබ සාමාන්‍ය ඔබේ පිරිසිදුම කියලා හිතා ඉන්න තැන්නේ කට. නේ? අපි කටනේ සාමාන්‍යයෙන් පිරිසිදුම කියලා හිතන් ඉන්නේ. හරි? ඒතර මේ කට ඇතුලේ තියෙන මේ කෙලත් එක්ක එකතු වෙලා දැන් අර බත් ටික ඔබ හපනවා. හපලා ඉවරලා ආපහු ඔබේ අතට ගන්නවා ඒ හපු බත් ටික. ආහාර ටික. එතකොට ඔබටම පිළිකුල් නැද්ද? ඒක ඇනුවෙත් ඔබ. කට ඇතුලට දාගත්තෙත් ඔබ. ඊට පස්සේ ඔබේම කියලා හිතන් ඉන්නේ කෙලත් එක තමයි ඒක එකතු වෙලා හැපුණේ. මිශ්‍ර වුණේ. ඒ ටිකම ඔබේ අතට ගත්තට පස්සේ ඔබට පිළිකුල්ද නැද්ද? පිළිකුල්. බලන්නකෝ එහෙම දෙයක් නේ ආහාරය. ආහාරය කියන්නේ එහෙම දෙයක් නේ. ඊට පස්සේ අපි හිතමු එහෙම එළියට ගන්නේ නැතුව ඔබ ඒ ආහාර ටික හපලා ගිලිනවා. ගිලලා ටිකක් වෙලාවකින් ඔබට වමන එනවා. වමන ආවට පස්සේ ඔබ ගිලපු ආහාරය තමයි ඔබ වමනේ දැම්මේ. මේක වෙන කොහෙවත් ගිහිල්ලාම නෙමෙයිනේ. ඔබේ ශරීරය ඇතුළටම ගිහිල්ලාම ආවේ එළියට ආපහු. ඒ ආවට පස්සේ මොකද? ඔබට අතිශයින් පිළිකුල් නැද්ද? අතිශයින්ම පිළිකුල්. හොඳ වටිනා ආහාරයක් ගත්තොත් පිළිකුල් නැද්ද?
අපි තුන් මං ඉස්සෙල්ලා කිව්වේ මං ඊයේ කිව්වේ ඔබට වටිනා ලංකාවේ තියෙන විශාලම වටිනාම දැවැන්දම හෝටලයට ගිහිල්ලා මිල අධිකම ආහාරය ගන්නවා ඔබ. මිල අධිකම ආහාරය ගන්නවා. ලංකාවේ තියෙන මිල අධිකම ආහාරය ගන්නවා. ඒතර ආහාරය අරගෙන ඔබ හපලා ගිරිනවා. ගිල්ල වෙලා ඒක වමනෙනවා. ඒ මොහොතේම ඒක ආපහු වමනට එනවා. එතකොට මිල අධිකම ආහාරය කියලා ඔබට වෙනසක් තියනවද? ඒක එතකොට පිළිකුල්. ඔබේ අතින්ම අනපු ඔබේ කටරම දාගන්න ඔබේ කෙරත් එක්ක මිශ්‍ර වෙලා ඔබම හපපු ඔබම ඇතුළට ඔබේ ශරීරය ඇතුළටම දාගත්තු ඒ ආහාරය ඒ මොහොතේම ආපහු එළියට ආවත් ඔබට පිළිකුල්. එහෙම එකක් ආහාරය. ඒතර මොකක්ද මේ අපි ආහාරය වර්ණනා කරන්න තියන්නේ අපිට? නේ? මොකද්ද මේ ආහාරය වර්ණනා කරන්න තියන්නේ? ඊට පස්සේ ඔන්න මේ ආහාරයමනේ පින්වත්නි අර ඕජා කියන කොටස ඇතුළේදී ඒක වෙන් වෙලා ඒක මේ අපි මේ ඇතුළේ රූප කලාප හදන්න ඒක වැය වෙලා ඊට පස්සේ බහිස්ඨාවේ විදිහට එළියට පිට වෙන්නේ මේ අපි ගන්න ආහාරවලම කොටස්නේ පිට වෙන්නේ. ඒ පිට වුණාට පස්සේ ඒක ඔබට කැත නැද්ද? පිළිකුල් නැද්ද? පිළිකුල්. ඒ ගඳ ඔබට පිළිකුල් නැද්ද? පිළිකුල්. මෙහෙම එකක් මේ ආහාරය. ඔබ ගන්න මම ගන්න ආහාරය මෙහෙම එකක් නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආහාරය ගැන මේ විදිහට හිතන්න කියලා අපිට. ආහාරය පිළිකුල් විදිහට හිතන්න කියලා. තේරුණානේ? එහෙම ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ? මේ ආහාරය නිසාම සත්‍යය බොහෝ අකුසල රැස් කර ගන්නවා. ආහාරයම හේතු වෙනවා මේ සත්‍යය සතර අපාය යන්න. නැවත නැවත සතර අපායේ වැටි වැටි මේ භව ගමන හැදෙන්න ආහාරයම හේතු වෙනවා. අපි ගන්න මේ කබලින්කාර ආහාරයම හේතු වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ පිළිකුල් ආහාරයේ පිළිකුල් සංඥාව වඩන්න කිව්වා. ආහාරය ප්‍රතිවික්ෂා කරන්න කිව්වා. ඊට පස්සේ අපි ගන්න ආහාරය බලන්න කිව්වා. අර පුත්තමංශ මේ සූත්‍රයේ මේ තමන්ගේ ප්‍රියමනාප එකම දරුවගේ මස් කනවා වගේ. ඒ වගේ මේ මස් කන්නේ මේ ශාරීරික පවත්ව ගන්න විතරයි කියන අදහසටම ඇවිල්ලා මේ ආහාරය ගන්න පුළුවන් තරම් ආහාරය ගන්න උත්සාහ කරන්න කිව්වා. ඒකට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ගැඹුරු විදිහට සමහරත්වල පිළිකුල් සහගත වෙන උපමාපම අරගෙන නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ ආහාරය මහන්නේ අවබෝධ කරන්න මේක අවබෝධ කරන්න මේක අවබෝධ නොකිරීම නිසා මේකට බැඳි මේ සත්‍යයන් සසර ගමන යනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නයි ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊතර පින්වත් එහෙනම් ඔන්න කබලින්කාර ආහාරය අපිට මේ ජීවිතේ මේ කය පවත්වන්නත් භූතානංවා සත්තානං තිතියා මේ හටගත්තු සත්‍යයන්ගේ පැවැත්මටත් ඒ වගේම සම්භවේශීනංවා අනුග්‍රහය හට ගන්න ඉන්න සත්‍යයන්ට අනුග්‍රහයක් පිණිසත් පවතින පළවෙනි ආහාරය තමයි කබලින්කාර ආහාරය. එතන අපි ඒ කබලින්කාර ආහාරය ගැන කතා කළා. ඊළඟට පින්වත්නි දෙවෙනි ආහාරය තමයි පස්ස ආහාරය. අපි බලමු දැන් මේක කතා කරනකොට තවත් අපිට කබලින්කාර ආහාරය ගැන සමහරට තව මතක් වුණොත් අපි ඒ සාකච්ඡා කරමු. මොකද මේ අපි දැන් මේ කතා කරමින් යන්නේ ආහාර ගැන කතා කරන මේ දේශනා ටිකක් මේ යන්නේ. ඇයි මේ ආහාර ගැන කතා කරන්න කියලා ඔබට හිතෙන්න පුළුවන් පංච උපාදානස්කන්ධය ගැන මේ කතා කරන්න ඇවිල්ලා. පස්සේ ඔබට තේරෙයි ඇයි ආහාර ගැන කතා කරන්න කියලා පංච උපාදානස්කන්ධය කතා කරන්න ඇවිල්ලා. පස්ස ආහාරය ඊළඟ ආහාරය. පස්ස ආහාරය කියන්නේ මොකද්ද? කතංච බික්කවේ පස්සාහාරෝ දට්ටප්පෝ. මහණෙනි ස්පර්ශ ආහාරයේ කෙසේ දැකිය යුතුද? දැන් ඔබ දන්නවා මේ වෙනකොට ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා. හරි? ස්පර්ශය කියලා කියන්නේ තින්නං සංගති පස්සෝ. කරුණු තුනක එකතුවයි ස්පර්ශය කියලා කියන්නේ. දැන් මෙහෙම නේක දේශනා කළේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. අසත් රූපයත් නිසා චක්කුංච පටිච්ච රූපේච. අසත් රූපයත් නිසා උපදිනවා ඇසී විඥානෙ. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. ඇසී විඥානෙ උපදිනවා. තින්නං සංගති පස්සෝ. ඔන්න එතන එකතුව ස්පර්ශයයි. ඒකට කියනවා අපි ඇසේ ස්පර්ශය කියලා. චක්කු සම්පස්සජා. චක්කු සම්පස්සෝ කියලා කියනවා ඒකට. හරි ඊට පස්සේ
කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වීමට කියනවා කනේ ස්පර්ශය කියලා. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණය එකතු වීමට කියනවා නාසී ස්පර්ශය. දිවයි රසයයි විඤ්ඤාණය එකතු වීමට කියනවා දිවේ ස්පර්ශය. කයයි පහසයි විඤ්ඤාණය එකතු වීමට කියනවා කයේ ස්පර්ශය. මනසයි අරමුණේ විඤ්ඤාණය එකතු වීමට කියනවා මනසේ ස්පර්ශය කියලා. ඔන්න ඔකට තමයි ස්පර්ශය කියලා කියන්නේ. හරි. එතකොට මේ ස්පර්ශය කියන එක දැන් කොහොමද හටගත්තු සත්‍යයන්ගේ පැවැත්මට උපකාර වෙන්නේ? දැන් ඔන්න බලන්නකෝ. දැන් කෙනෙක් දැන් ඔබම ගන්නකෝ ඔබ තම තමන් ගන්නකෝ. තම තමන්ගේ ජීවිතයේ පවතිනවා කියලා කියන්නේ මොකද්ද? ඇසින් රූප බලනවා කියන එකයි. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස ලබනවා. මනසින් හිතනවා. ඔය ටිකට අමතරව ඔබේ ජීවිතයේ තව මොන හරි කරන දෙයක් තියෙනවද? අපි ජීවත් වෙනවා කියලා මේ ඉපදිලා අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ওই ටික කරනවා නේද? මොන දේවල් කළත් සමහර කෙනෙක් පාඩම් කරනවා වෙන්න පුළුවනි. තව කෙනෙක් රැකියාවක් කරනවා වෙන්න පුළුවනි. තව කෙනෙක් සමහර විට ගොවිතැනක් කරනවා වෙන්න පුළුවනි. වෙළඳාමක් කරනවා වෙන්න පුළුවනි. දේශපාලනය කරනවා වෙන්න පුළුවනි. මේ මොන දේ කළත් තව කෙනෙක් භාවනා කරනවා වෙන්න පුළුවනි. මේ මොන දේ කළත් එයා ජීවිතේ කරන්නේ මොනවද? ওই 6 නේද? ඇසින් රූප බලන එකයි, කනින් ශබ්ද අහන එකයි, නාසයෙන් ගඳ සුවඳ විඳින එකයි, දිවෙන් රස විඳින එකයි, කයින් පහස ලබන එකයි, මනසෙන් හිතන එකයි. ওই ටික විතරමයි කරන්න තියන්නේ අපිට. වෙන කරන්න දෙයක් නැහැ. හරි. එතකොට එහෙනම් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ හටගත්තු සත්‍යයන්ගේ පැවැත්ම කියලා කියන්නේ ওই ටික නේද? එතකොට මේ ටික මොකද්ද මේ? ඇසින් රූප බලනවා කියන්නේ මොකද්ද? ඇසේ ස්පර්ශය හටගත්තා කියන එකනේ. හරි. ඇසින් රූපේ දැක්ක කියලා කියන්නේ ඇසේ ඉස්සරහා රූපේ තියෙනවා. ඒකේ ස්පර්ශය දැන් ඇසේ ස්පර්ශය හට ගන්නකම්ම රූපේ දකින්නේ අපි. හරි. එහෙනම් ඇසේ ඉස්සරහා තියෙන රූපය කෙරෙහි අවධානය යොමු වෙලා කියන මානසිකාරයේ යොමු වෙලා ඒ මානසිකාරය වෙනකොට මේ රූපයට අදාළ විඥානය ඇසේ පිහිටනවා. එහෙනම් එන්නේ තුන එක තියෙනවා. ඇස කිව්වේ මේ චක්කුප්පසාදය. ඒ චක්කුප්පසාදේ පතිත වෙනවා අර රූපයෙන් එන ආලෝක ඡායාව වගේ රූපේ ඡායාව පතිත වෙනවා. ඇස කියන මේ චක්කුප්පසාදේ අර රූපයේ ඡායාව පතිත වෙනවා. හරි. ඡායාව පතිත වුණාට පස්සේ අපේ අවධානයකට යොමු වෙනවා මානසිකාරය. ඒ මානසිකාරය යොමු වෙච්ච මානසිකාරපත්තින් හට ගන්නවා මොකද්ද? විඥානය. ඒ රූපයට අදාළ විඥානේ ඇසේ පිටනවා. කියන්නේ මෙහෙමයි. ඒ රූපයට අදාළ ඒ ඡායා මාත්‍රය ඡායාව ඇසේ පතිත වුණා කියලා දැනගන්නවා. පතිත වුණා කියලා දැනගන්නවා. ඒකට කියනවා චක්කු විඥානය කියලා. පතිතන රූපේ ඒ ඡායාව පතිත වුණා කියලා දැනගන්නවා. ඒකට කියනවා චක්කු විඥානය කියලා. එහෙනම් ඔන්න තින්නම් සංගති පස්සෝ මේ තුනේ එකතුව ස්පර්ශයයි. හරි. එතකොට මේ ස්පර්ශය ඇති වුණා කියලා කියන්නේ මොකද්ද? ඒ රූපය අපි දැනගත්තා. දැන් අපිට තව ඉස්සරහට යනකොට තේරෙයි රූපය දැනගත්තා කියන එකම නෙමෙයි එතන තියෙන්නේ. එතන ඒ ස්පර්ශය කියලා කියන්නේ ඒ ඡායාව ඇසේ පතිත වුණා කියලා දැනගත්තා. ඡායාව ඇසේ පතිත වුණා කියලා දැනගත්තා. ඒකට කියනවා චක්කු විඤ්ඤාණය. ඒක තමයි අපි රූපේ දැක්කා කියලා අපි සාමාන්‍ය විවහාරෙදි හඳුන්වන්නේ. හරි. ඊට පස්සේ කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය ඇහුණා කියලා කියන්නේ සෝත ප්‍රසාදේ ඒ ශබ්ද මාත්‍රය ඇවිල්ලා පතිත වෙනවා. ඒ පතිත වෙනකොට ඒ කෙරෙහි අවධානය මානසිකාරය යොමු වෙනවා. ඒ යොමු වෙනකොට ඒ ශබ්දයට අදාළ විඥාණය කනේ පිහිටනවා. ඒකට කියනවා අපි සෝත විඥාන කියලා. කනේ හැටගත් විඥානය කියලා. ඒ තුන එකතු වෙනවා. ඔන්න කනේ ස්පර්ශය. ඒ කියන්නේ කනේ ස්පර්ශය කියලා කියන ශබ්දේ ඇහුණා.
හරි. ඊට පස්සේ ওই විදිහටමයි නාසයෙන් ගඳ සුවඳ දැනගත්තා. දිවෙන් රස දැනුණා. දිවට රසයක් දැනුණා. කයට පහසක් දැනුණා. මනසට අරමුණක් දැනගත්තා. ඔන්න මනසින් අරමුණ දැනගත්තා. ඔන්න ස්පර්ශ කියන්නේ ඔන්න ඕකට. හරි. ස්පර්ශය කියන්නේ ඔන්න ඕකටයි ස්පර්ශය කියලා කියන්නේ. ඒතර සාමාන්‍ය ජීවිතය අපි ඕක නිවිද කරන්නේ. සාමාන්‍ය ජීවිතය අපි ඕක තමයි කරන්නේ. පින්වත්නි, ඔබ මේනකොට අහලා ඇති අර එක සූත්‍රයක් තියෙනවා, මජ්ජී සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී අජිත මෙත්තෙය කියන ඒ බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා. යෝ උභන්ති විදිත්වාන මජ්ජේ මන්තාන්න ලිප්පති තම්බ්‍රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චගා කියලා. හරි. මේක ටිකක් ගැඹුරු ධර්මික දහම් පරයායක තියෙන දේශනාවක්. යෝ උභන්ති විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම්බ්‍රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චගා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකේ අජිත මෙත්ති කියන බ්‍රාහ්මණයට දේශනා කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා අතර කතිකාවක්, සාමාන්‍ය කතාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ දේශනාව මොකක්ද කියලා, මේ ගාථාව මොකක්ද කියලා. ඒතර භික්ෂුන් වහන්සේලා පිරිසක් එකතු වෙලා, තේර භික්ෂුන් වහන්සේලා පිරිසක් එකතු වෙලා මේ ගැන කතා කළා. කතා කරනකොට එක එක ස්වාමීන් වහන්සේ අදහස ඉදිරිපත් කළා. යෝ උභන්තේ විදිත්වාන කියලා කියන්නේ උභන්තේ කියන්නේ අන්ත දෙක. යෝ උභන්තේ විදිත්වාන අන්ත දෙක හොඳට තේරුම් අරගෙන. හරි. අන්ත දෙක හොඳට තේරුම් අරගෙන. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන්න ලිප්පති මැද ඇලෙන්නෙත් නැතුව. ලිප්පති කියන්නේ ඇලෙනවා කියන එකයි. ලිප්පති කියන්නේ ඇලෙන්නේ. මජ්ජේ මන්තාන. මන්තාන කියලා කියන හොඳට නුවණින් යුක්තව. හරි. මැද හොඳ නුවණින් යුක්තව ඇලෙන්නේ නැතුව. මජ්ජේ මන්තාන ලිප්පති. ඔන්න යම්කිසි කෙනෙක් අන්ත දෙක හොඳට තේරුම් අරගෙන, අන්ත දෙක තියෙන අතහරින්නනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්ත දෙක අතහරින්න කියන්නේ. අන්තවල ඉන්න එපා, අන්ත අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒතර අන්ත දෙක හොඳට තේරුම් ගන්නවා කියන්නේ අන්ත අතහැරෙනවා. හරි. අන්ත දෙක හොඳට තේරුම් අරගෙන හොඳට නුවණින් යුක්තව මැද ඇලෙන්නේ නැතුව. මැද නොඇලී යම්කිසි කෙනෙක් වාසය කරනවාද තම්බ්‍රූමි මහා පුරුෂෝති. ඒ කෙනාට කියන්න පුළුවන් කියනවා මහා පුරුෂයා කියලා. මහා පුරුෂයා සෝද සිබ්බනි මච්චකා. එයා සිබ්බනී කියලා කිව්වේ තණ්හාවට. සිබ්බනී කියලා කිව්වේ තණ්හාවට. සෝද සිබ්බනි මච්චකා. ඒ කෙනා තණ්හාව ඉක්මවා ගියපු කෙනෙක්. තණ්හාව දුරු කරපු කෙනෙක්. කවුද? රහතන් වහන්සේ. අන්ත දෙක හොඳට තේරුම් අරගෙන අන්ත දෙක අතහැරලා මැද නොඇලී වාසය කරොත් එහෙම යම්කිසි කෙනෙක්, ඒ කෙනා මහා පුරුෂයා කියලා කියන්න පුළුවන්. අන්න කෙනා තණ්හාව සිඳ දාපු කෙනා කියලා. දැන් ඒක තමයි ගාථාවේ දලාර්ථය. ඒතර භික්ෂුන් වහන්සේලා අතර කතා බහක් ඇති වුණා. මෙතන මේ අන්ත දෙකක් ගැන කියවෙනවා, මැදක් ගැන කියවෙනවා, සිබ්බනියක් ගැන කියවෙනවා. මොකද්ද මේ කියලා භික්ෂුන් වහන්සේලා අතර කතිකාවක් ඇති වුණා, කතා බහක් ඇති වුණා. ඒතර භික්ෂුන් වහන්සේලා එකිනෙකා තමන්ගේ අදහස් ඉදිරිපත් කළා. එක භික්ෂුන් වහන්සේ නමක් කිව්වා මට ඕක තේරෙන්නේ මේ විදිහටයි. මොකද්ද? දැන් අන්ත දෙකක් ගැන කතා කළානේ. එක අන්තයක් ස්පර්ශයයි. අනිත් අන්තය ස්පර්ශ සමුදයයි. මැද ස්පර්ශ නිරෝධයයි. සිබ්බනි කියන්නේ තණ්හාවයි කියලා එක ස්වාමීන් වහන්සේ නමක් උත්තර දුන්නා. මට ඔක තමයි තේරෙන්නේ කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා මන්නම් ඔක තේරුම් ගන්නේ මෙන්න මෙහි විදිහටයි. මොකද්ද? අතීතයේ එක අන්තයක්, අනාගතයේ දෙවෙනි අන්තයයි, වර්තමානයේ මැදයි. සිබ්බනි කියන්නේ තණ්හාවයි කියලා.
ඒ ස්වාමීන් වහන්සේට තේරිච්ච විදිහට කියා දුන්නා. ඊට පස්සේ තුන්වෙනි ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා මට නම් තේරෙන්නේ මේ විදිහටයි. එකාන්තයක් තමයි නාමය. අනිත් අන්තයේ රූපය. විඥානයේ මැදයි කියලායි මට තේරෙන්නේ. තණ්හාව කියන්නේ සිබ්බනි කියන්නේ තණ්හාවයි කියලා ඒ ස්වාමීන් වහන්සේට තේරෙන විදිහට උත්තර දුන්නා. තව ස්වාමීන් වහන්සේලා මම උත්තර දෙනවා මට නම් ඔක තේරෙන්නේ මේ විදිහට. කොහොමද? එකාන්තයක් ආධ්‍යාත්මික ආයතන 6. අනෙක් අන්තය බාහිර ආයතන 6. මැද තමයි විඥාණය. ඊට පස්සේ සිබ්බනී කියලා කියන්නේ තණ්හාවයි කියලා මට ඔක තේරෙන්නේ ওই විදිහටයි කියලා ඒ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා. ඊළඟ ස්වාමීන් වහන්සේ පස්වෙනි ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා මම නම් හිතන්නේ ඔක මේ විදිහටයි. එකාන්තයක් තමයි පළවෙනි අන්තය තමයි සැප වේදනාව. දෙවෙනි අන්තය තමයි දුක් වේදනාව. උපේක්ෂා වේදනාව මැදයි සිබ්බනී කියන්නේ තණ්හාවයි කියලා ඔහොම තමයි මට තේරෙන්නේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා. ඊට පස්සේ හයවෙනි ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා මට නෝක තේරෙන්නේ සක්කාය එකාන්තයක් සක්කාය සමුදය දෙවෙනි අන්තයයි සක්කාය නිරෝධය මැදයි කියලා. සිබ්බනී කියන්නේ තණ්හාවයි කියලා මට නම් කොහොමයි තේරෙන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා. දැන් මෙතන අදහස් 6ක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා 6 නමක් අදහස් 6ක් ඉදිරිපත් කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේට තෝරගන්න බැරුණා මේ කොයි අදහසද හරි කියලා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. වැඩලා මේ ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට වදාලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මෙන්න අර භාග්‍යතුන් වහන්සේක දවසක තිස්ස මෙත්තේය බ්‍රාහ්මණයාට දේශනා කරපු දේශනාවේ ගාතාවක් වදාලා යෝ භන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම්බ්‍රෝමි මහා පුරිසෝති සෝද සිබ්බනි මජ්ජිකා කියලා ගාතාවක් දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගේ අර්ථය අපි මේ විදිහට කතා කරගන්නකොට එහෙම අදහස් 6ක් ඉදිරිපත් වුණා කියලා බුදුරජාන් වහන්සේට වදාලා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඔය අදහස් 6ම හරි. ඔය 6 දෙනාම කියපු ටික හරි. ඔක එක්කිනෙකුවත් වැරදි නෑ. හැබැයි මම එදා තිස්ස මිත්තේය බ්‍රාහ්මණයාට වදාලේ ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදය දෙවෙනි අන්තයයි ස්පර්ශ නිරෝධය මැදයි කියන සිබ්බනී කියන්නේ තණ්හාවයි කියන අර්ථයෙන්ුයි මම එදා දේශනා කළේ. හැබැයි ඔබ වහන්සේලා ඔය කතිකා කරගත්තු ඔය 6ම හරි කිව්වා. හරි. ඒතර මට මේ ගන්න ඕනේ උනේ දැන් ස්පර්ශය කියලා කියනකොට හරි අපිට දැන් ඔන්න ස්පර්ශය කියන එක මේ සාමාන්‍යයෙන් අපි තින්නම් සංගති පස්සෝ මේ ඇසයි රූපය විඤ්ඤාණය එකතු වීම කනයි ශබ්දය විඤ්ඤාණය එකතු වීම කියලා මෙහෙම ගත්තට මේක තව ටිකක් ගැඹුරට යනවා. ඒකනේ දැන් මේ මජ්ජේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ස්පර්ශය එක අන්තයක්. ස්පර්ශ සමුදය දෙවෙනි අන්තයයි. ස්පර්ශ නිරෝධයේ මැදයි කියලා දේශනා කරන්නේ. එහෙනම් මොකක්ද මේ ස්පර්ශය? මොකක්ද ස්පර්ශ සමුදය? මොකක්ද ස්පර්ශ නිරෝධය? අපි මේක තේරුම් ගන්න ඕනේ. ස්පර්ශය ගැන කතා කරද්දී. හරි. ඒතර ස්පර්ශය කියලා කියන්නේ මම ඉස්සෙල්ලත් ඔබට කිව්වා ස්පර්ශය කියලා කියන්නේ ඇසයි රූපයයි විඥානයයි එකතු වීම ස්පර්ශය. හරි. ඇසයි රූපයයි විඥානයයි එකතු වීම ස්පර්ශය. ඇසී ස්පර්ශය. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම නාසයේ ස්පර්ශය. මෙහෙම ආයතන 6ටම මෙහෙම තියෙනවා ස්පර්ශ. ස්පර්ශ කියන්නේ ඒ ආයතන හරහා ස්පර්ශය හට ගන්නවා. ඒක තමයි ස්පර්ශය. ඒක ඔබට මතකද මම ඔය ඉස්සල්ලා දේශනාවකදී කළා අර මම ගත්තේ උදාහරණයකට ගත්තේ ඉංග්‍රීසි භාෂාව දන්නේ නැති වයසක අම්මා කෙනෙක් ඉන්නවා ආච්චි අම්මා කෙනෙක් ඉන්නවා. ඔබ ඉංග්‍රීසි දන්නවා. يعني ඉංග්‍රීසි භාෂාව දන්නේ නැති වයසක අම්මා කෙනෙක් ඉන්නවා. ඔබ ඉංග්‍රීසි දන්නවා. ඒතර ඔබයි ඒ අම්මයි එකතැන ඉද්දී ඔබ දෙන්න ඉස්සරහම පත්තරයක් තියෙනවා. ඉංග්‍රීසි පත්තරයක්. ඒ ඉංග්‍රීසි පත්තරේ තියෙන එක වචනයක් ලොකුවට ලියලා කැන්ඩි කියලා. මම ඉදා ගත්තේ කැන්ඩි කියන වචනේ මම ගත්තේ. කැන්ඩි කියලා ලියලා තියෙනවා.
අර ඉංග්‍රීසි පත්‍රේ. ඒතර ඉංග්‍රීසි පත්‍රේ කැන්ඩි කියලා මේ වචනේ තියෙද්දී අර වයසක ආච්චි අම්මා දන්නේ නැහැනේ ඉංග්‍රීසි. වයසක ආච්චි අම්මා දන්නේ නැහැ ඉංග්‍රීසි. හැබැයි ආච්චි අම්මගේ ඇස් දෙක පේනවා. ඇස් දෙක පේන නිසා අර රූපයත් පේනවනේ ඒ ආච්චි අම්මට. නේ? ඒ රූපයත් පේනවා ආච්චි අම්මා. ඒතකොට ආච්චි අම්මගේ දච්චුවේ ආච්චි අම්මා දන්නේ මෙන්න මේ සංකේතයෙන් හඳුන්වන්නේ කී අකුර කියලා දන්නේ. මේ සංකේතයෙන් හඳුන්වන්නේ ඒ අකුර කියලා දන්නේ. මේ සංකේතයෙන් හඳුන්වන්නේ එන් අකුර කියලා දන්නේ. ඒ ආච්චි අම්මා. මේ සංකේතයෙන් හඳුන්වන්නේ D අකුර කියලා දන්නේ. ඒ ආච්චි අම්මා. මේ සංකේතයෙන් හඳුන්වන්නේ Y අකුර කියලා දන්නේ. ඒ ආච්චි අම්මා. හැබැයි ආච්චි අම්මට අර පත්තරේ තියෙන අර පේන්නේ නැද්ද මොනවා හරි රූපයක් පේනවා. ඔබ දන්නවා ඔය අකුරු ටිකේ ඔය සංකේත වලින් අඳුනන අකුරු ටික ඔබ දන්නවා. ඒ ආච්චි අම්මා දන්නේ මේ අකුරු ටික හැදිලා මේ හැදෙන වචනේ උච්චාරණය කරන්නේ කැන්ඩි කියලා එහෙම දන්නේ නැහැ ආච්චි අම්මා. කැන්ඩි කියන්නේ නුවරට කියලා දන්නෙත් නැහැ ආච්චි අම්මා. අතන අර රූපේ ඒ ආච්චි අම්මගේ ඇහි ඒ රූපයේ පෙනෙද්දී ඇහැට පෙනෙද්දී ඒ ආච්චි අම්මට කැන්ඩි කියන එකක් ඒ ආච්චි අම්මගේ හිතට එන්නේ නැහැ. හරි? ඒ ආච්චි අම්මට මතක් කරගන්න බෑ. කැන්ඩි කියන එකක් මතක් කරගන්න බෑ. හැබැයි ඔබට පුළුවනි ඒ වචනේ දකින්නකොටම ඔබ දන්නවා මේ දීලා තියෙන කැන්ඩි කියලා. හරි? කැන්ඩි කියන ඒ වචනේ දකින්නකොට ඔබගේ හිතට එන මොකද්ද? මේ තියෙන්නේ නුවර කියලා තමයි මේ දීලා තියෙන්නේ. කැන්ඩි කියන්නේ නුවර. එතකොට ඒ වචනේ දකින්නකොට ඔබට නුවර මතක් වෙන්නේ නැද්ද? නුවර මතක් වෙනවා. නුවර මතක් වෙනකොට ඔබට මතක් වෙන්නේ සමහර දලදා මාලිගාව මතක් වෙන්න පුළුවන් කෙනෙකුට. වැවරව මතක් වෙන්න පුළුවන් කෙනෙකුට. සමහරට කෙනෙකුට මතක් වෙන්න පුළුවනි පේරාදෙණියේ මල්වත්ත මතක් වෙන්න පුළුවනි කෙනෙකුට. නුවර මතක් කරනකොට සමහරට කෙනෙකුට එයා යුනිවර්සිටි එකේ හිටියා නම් සමහරට පේරාදෙණියේ යුනිවර්සිටි එක මතක් වෙන්න පුළුවන් කෙනෙකුට. හරි. ඊට පස්සේ සමහරට යාට අමිහිරි අත්දැකීමක් තියෙනවා නම් නුවර සම්බන්ධ කරගෙන ඒ අත්දැකීම මතක් වෙන්න පුළුවන් කෙනෙකුට. මිහිරි අත්දැකීමක් තියෙනවා නම් මිහිරි අත්දැකීම මතක් වෙන්න පුළුවන් කෙනෙකුට නුවර මතක් වෙද්දී. ඒ මතක් වෙන්න බලපෑම මොකද්ද? කැන්ඩි කියලා ලියලා තියෙනක ඔබ දැකීම. හරි? ඒක දැක්ක ඔබ ඒ දකින්නකොට ඔබට තොරතෝංචියක් නැතුව ඔබේ හිතේ එක එක දේවල් මතක් කරගන්න අපිට පුළුවනි. හරි? දැන් අර ආච්චි අම්මට ඒ ආච්චි අම්මත් ඒ රූපේ හැමම දැක්කා. නමුත් ඒ ආච්චි අම්මා කැන්ඩි දැක්කද? කැන්ඩි දැක්කේ නැහැ. ඒ ආච්චි අම්මට නුවර මතක් වුණාද? මතක් වුණේ. ඒ ආච්චි අම්මට මොන හරි මතක් වෙන්නේ නැති හැබැයි අරක දකින්නකොට. නමුත් ඒ ආච්චි අම්මට අර ටික මතක් වුණේ නැහැ. එතකොට ස්පර්ශය කියලා කියන්නේ දැන් ඔබගේ ඇසිත් ස්පර්ශය හැදුනා. ඒ ආච්චි අම්මගේ ඇසිත් ස්පර්ශය හැදුනා. නේ? ඔබගේ ඇසිත් ස්පර්ශය හැදුනා. ආච්චි දැන් ඔබගෙත් ඇසයි රූපයයි විඥානය එකතු වුණා. අර ආච්චි අම්මගෙත් ඇසයි රූපයයි විඥානය එකතු වුණා. දෙන්නගම ඇසේ ස්පර්ශය හැදුනා. හැබැයි ඔබේ ඇසේ ස්පර්ශය හැදෙනකොට ඔබගේ ඒ ඇසේ හැදුණු ස්පර්ශයත් එක්ක ඔබට නැවත නැවත ඒකේ හැසිරෙන්න පුළුවන් විදිහේ කෙලස් ටිකක් මෙහෙන් එන්න පටන් ගත්තා. ඇතුලින්. එතකොට අර වචනේ තිබුණේ කැන්ඩි කියන කොහෙද තිබුණේ ඒ දැනුම මෙහි. එතන කැන්ඩි තිබුණේ නැහැ. එතන නුවර තිබුණේ නැහැ. ඒ පත්‍රේ නුවර තිබුණේ නැහැ. ඒ සංකේත වලින් හඳුන්වන්නේ කැන්ඩි නුවරටයි කියලා ඒක දැනුම තිබෙන්නේ කොහෙද? මෙහි. ඇතුලේ තමන්ගේ ඇතුලේ තිබුණේ. ආච්චි අම්මගේ ඇතුලේ ඒක තිබුණේ නැහැ. හැබැයි දෙන්නටම ස්පර්ශය එකයි. ඔන්නෝකට කියනවා ස්පර්ශය. ඕකට කියනවා ස්පර්ශය කියලා. ඒ ස්පර්ශයේ කැන්ඩි නැහැ. හරි? ස්පර්ශයේ කැන්ඩි නැහැ. ස්පර්ශයේ තියෙන්නේ ඇසයි
ඡායාවක් ඒ ඡායාව ඇසේ පතිත වීමයි. ඒ ඡායාව පතිත වුණා කියලා හරි ඇසේ ඡායාව පතිත වුණා කියලා ඒ දැනගැනීමේ සිතයි. ඔන්න ඔකට කියනවා ස්පර්ශය කියලා. හැබැයි ඕකම ඒකාන්තයක්. ඕකම ඒකාන්තයක්. ඇයි ඕකම ඒකාන්තයක් වෙන්නේ? අනවබෝධයෙන් යුක්ත කෙනාට ඔය අන්තයේ ඔය ස්පර්ශය තුලම ඊට පස්සේ උපාදාන කරා යන්න බර වෙච්ච ස්වභාවයක් ඒ තුල තියෙනවා. උපාදාන වලට හිත ස්වභාවයක් තියෙනවා. හරි? උපාදානයට හිත ස්වභාවයක් ඒ තුල තියෙනවා. අනවබෝධයෙන් යුක්ත කෙනාට. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ ඊට පස්සේ හට ගන්නවා ස්පර්ශ සමුදය. ස්පර්ශය ඇතිවුණු ගමන්ම සාමාන්‍ය පුජ්‍යලයාගේ ස්පර්ශ සමුදය ඇති වෙනවා කියන එක වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද්ද ස්පර්ශ සමුදය කියලා කියන්නේ? ස්පර්ශ සමුදය කියලා කියන්නේ දැන් ඔබගේ ඇසේ අර ඡායාව අර කැන්ඩි කියන එකේ ඡායාව ඔබේ ඇසේ පතිත වුණාට පස්සේ ඡායාව පතිත වුණා කියලා ඔබ දැනගත්තනේ. දැන් විඥානේ හටගත්තනේ. දැන් ඔන්න එතන ස්පර්ශය හැදුණානේ. දැන් ඔබට පුළුවනි මේ ඇතුලින් තියෙන රැස් කරගෙන තියෙන ඒවත් එක්ක ඒක එකතු කරගෙන අරකොස්සේ නැවත විඥානේ හසුරවන්න. නැවත විඥානේ හසුරවන්න පුළුවනි. නැවත හිත හසුරවන්න පුළුවනි. අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුවරයාට ඒ සිටුවරයා මරණාසන්න මොහොතේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිටුවරයා බලන්න ගිහිල්ලා අනාථ පිණ්ඩික සිටුවරයා බලන්න ගිහිල්ලා අවවාද කරනවා. ඒවන්තේ ගහපති කියන්නේ ගහපති ඒවන් සික්කිතබ්බං ගෘහපතිය තස්මාතිය ගහපති ඒවන් සික්කිතබ්බං ගෘහපති ඔබ දැන් ඒක නිසා මේ විදිහට හික්මෙන්න කියනවා. මේ විදිහට හික්මෙන්න කියනවා. මොකද්ද? න චක්කුං උපාදිස්සාමි ඇසට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. න චක්කු නිශ්චිතං විඥානං භවිෂ්‍යති इति ඇස ඇසුරු කරගෙන විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. න රූපං උපාදිස්සාමි රූපයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. න රූප නිශ්චිතං විඥානං භවිෂ්‍යති इति රූපය ඇසුරු කරගෙන විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. න චක්කු විඥානං උපාදිස්සාමි ඇසේ විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. න චක්කු විඥාන නිශ්චිතං විඥානං භවිෂ්‍යති इति ඇසේ විඥාණය ඇසුරු කරගෙන විඥාණය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. න චක්කු සම්පස්සං උපාදිස්සාමි ඇසේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. න චක්කු සම්පස්ස නිශ්චිතං විඥානං භවිෂ්‍යති इति ඇසේ ස්පර්ශය ඇසුරු කරගෙන විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. දැන් අනාථපිණ්ඩික සිටුතුමාට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළේ ඇසේ විඥානය ඇසුරු කරගෙන විඥානය පවත්වන්න එපා කියලා. ඇසේ ස්පර්ශය ඇසුරු කරගෙන විඥානය පවත්වන්න එපා. ඇසේ ස්පර්ශය කියනකොටම එතන ඇසේ විඥානය හට අරන්නේ. ඇයි ඇසේ ස්පර්ශය කියන්නෙම ඇසයි රූපය විඥානය එකතු වීමනේ. අන්නේ එකතු වුණාට පස්සේ නැවත ඒ ස්පර්ශය ඇසුරු කරගෙන නැවත විඥානය පවත්වනවා. ඒ ස්පර්ශය. හරි ඊට පස්සේ දේශනා කරනවා ඇසේ විඳීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඇසේ විඳීම ඇසුරු කරගෙන විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඉතින් බලන්නකො විඳීමේ නැවත විඥානය පවත්වනවානේ අපි. يعني විඳීමේ නැවත විඥානය පවත්වනවා. ඉතින් අපිට ඒකෙන් ගන්න පුළුවන් පින්වත්නි ස්පර්ශ සමුදය තියෙන්නේ මෙන්න මේ ටිකේ.
හරි. ස්පර්ශ සමුදේ තියෙන්නේ මේ ටිකේ. දැන් ඔන්න කැන්ඩි කියන ඒ රූපය එතන ඒ මේ ඡායාව ඇසේ පතිත වුණා. පතිත වුණා කියලා දැනගත්තු සිත හටගත්තා චක්කු විඥාණය. හරි. ඒ ඒ ඒ ඔස්සෙම ඒකත් එක්ක නැවත විඥාණය ඒක ඇසුරු කරගෙන පවතිනවා. පවත්නකොට ආපහු ස්පර්ශ වෙනවා. හරි. එතකොට ඒකට බලපාන්නේ අප මෙහි තියෙන ටිකක් එකතු කරගෙන මේ තියෙන ටික එකතු කරගෙන ඒක තමයි සිබ්බනි තණ්හාවෙන් ඒක අපිට ගැට ගහලා දෙන්නේ. ගැට ගහලා දෙන්නේ තණ්හාවෙන්. සිබ්බනි කියලා කියන්නේ මැහුම්කාරියටනේ. මැහුම් මහන කෙනාට කියනවා සිබ්බනි කියලා. මහන්නේ මොකද්ද? රෙදි කෑලි දෙකක් එකට එකතු කරලා මෝට්ටු කරනවා නූලෙන්. හරි. රෙදි කෑලි දෙක එකට එකතු කරලා නූලෙන් මෝට්ටු කරනවා. ඒක තමයි මැස්ම. එතකොට මේ දෙක එකට වෙලා තියෙනවා වෙන් වෙන්නේ. තණ්හාව කියන්නේ ඒක ස්පර්ශයයි ස්පර්ශ සමුදයයි එකට එකතු කරලා තියෙනවා තණ්හාවෙන්. ඒකට බලපෑ මොකද්ද? මේ ඇතුලේ තියෙන ආශ්‍රව. ඇතුලේ තියෙන ආශ්‍රවත් එක්ක තණ්හාවෙන් අර දෙකකට ගැට ගහලා තියෙනවා. ස්පර්ශයයි ස්පර්ශ සමුදයයි. එතකොට ඒ රූපය මුල් කරගෙන ඇසින් දකුග ඒ රූපය මුල් කරගෙන අපිට ආපහු ඒ රූපය විඳින්න පුළුවන්. අපිට රාගය ඕනනම් රාගය උපදව ගන්නත් පුළුවන්. ඇසින් දකපු රූපය මුල් කරගෙන. දේශය ඕනනම් දේශය ඇති කරගන්නත් පුළුවන්. ඉරිසියාව ඕනනම් ඉරිසියාව ඇති කරගන්නත් පුළුවන්. මාන්නේ ඕනනම් මාන්නේ ඇති කරගන්නත් පුළුවන්. හරි. මුලාව ඕනනම් මුලාව ඇති කරගන්න. කොහොමදත් මුලාවෙන් යුක්තයිනේ. මුලාවත් ඇති වෙනවා. හරි. අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය ඇති කරගන්න එහෙමත් පුළුවන්. ඇසින් දකින රූපය ඔස්සේ. ඒ කොහොම තියෙන්නේ ස්පර්ශ සමුදයත් එක්ක. ස්පර්ශයේ ඒකාන්තයක් ස්පර්ශ සමුදය දෙවෙනි අන්තයයි. ස්පර්ශ සමුදය ඇති වුණා කියලා කියන්නේ ගැලවිල්ලක් නෑ භවයේ. හරි. ස්පර්ශ සමුදය ඇති වුණා කියලා කියන්නේ පැවැත්ම ගත්තා. ස්පර්ශයේ ඒකාන්තයක් දෙවෙනි අන්තයේ ස්පර්ශ සමුදයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ස්පර්ශ නිරෝධයේ මැද. ස්පර්ශ නිරෝධයේ මැද. තණ්හාවෙන් තමයි ස්පර්ශයයි ස්පර්ශ සමුදයයි කියන දෙක ගැට ගහලා දෙන්නේ. අලවලා දෙන්නේ. දැන් බලන්නකෝ නුවර දකින්නකොට කැන්ඩි කියන එක දකින්නකොට අපි ඇතුලේ තිබුණු ඒවත් එක්ක එකතු වෙලා ඒ තණ්හාවෙන් තමයි මේ ටික අපිට ගෙනල්ලා අලවලා දුන්නේ. ස්පර්ශයත් එක්ක ස්පර්ශ සමුදය අලවලා දුන්නේ, ගැට ගහලා දුන්නේ, ගැලවෙන්න බැරුව මේක අනිත්‍ය වෙලා ගියපු දේ අනිත් වෙන්න දෙන්නේ නැතුව, අනිත්‍ය වෙලා ගියපු දේ ඒ අවබෝධයට යන්න දෙන්නේ නැතුව හරි අපිට ගැට ගහලා දුන්නා. දැන් ඕනතරමක් ඕන කාලයක් අපිට පුරුවනි. භවෙන්ම වේටත් සමහරට ඒ පුරුදු යනවා සමහර පුරුදු. හරි. ස්පර්ශ සමුදය. ස්පර්ශ සමුදය ඇති වුණා. ස්පර්ශ නිරෝධය කියන්නේ මොකක්ද එතකොට? ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ දැන් කැන්ඩි කියන දකින්නකොට දැන් කැන්ඩි කියන ඒ සංකේත ටික ඔබ මේ දකින්නකොට ඔබ ඇස් දෙකට ඒ දකින්න දේ දැකපු මොහොතේම නිරුද්ධ වුනේ නැද්ද? ඒ බලන්නකෝ ආයතන හය හටගන්නේ මොකෙන්ද? නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ආයතන. එතන ඇස කියන ආයතන හටගන්නේ නාම රූප සමුදය. නාම රූපයෙන් සලආයතන හටගන්නේ. එහෙනම් ඒ ඇසට අර ඡායාව ඇසේ පතිත වෙන මොහොතේ ඒ විඥානීය පිහිට මේක දැන් මේක එකින් පස්සේ අරක මෙහෙම කතා කළාට මේ ඔක්කොම එකම වැර සිදුවෙන සිදුවීමක් නෙමෙයි තියෙන්නේ. දැන් සිදුවීම එකවර සිදු වුණාට ඒක විස්තර කරන්න එපා. එකක් පස්සේ එකක් විස්තර කරන්න එපා සිදුවීම. එකක් පස්සේ එකක් විස්තර කරන්න ඕනේ සිදුවීම. දැන් අපි තුමු කෙනෙක් ගන්ටාරයක් ගහනවා. ගන්ටාරේ ගහනකොට ගන්ටාරේ බැඳලා තියෙන ලණුව හරි ලණුව එයා අල්ලගෙන ලණුව මෙහෙට අදිනකොටම අදින ෂණයෙන් මතන හඬ ඇහෙනවනේ.
ඊට ගස්සනකොට හඬ ඇහෙනවනේ. හැබැයි අපි කියනකොට කියන්න එපා ගැස්සුවා. ඔන්න හඬ ඇහුණා ඊට පස්සේ. කියන්න එපා මෙහෙම. ඒතර ගස්සලා මේක ලොකු වෙලාවකින් හඬ ඇහෙනව නෙවෙයිනේ. එකම මොහොතේ සිදුවෙන දෙයක් අපි කියන්න ඕනේ. කියනකොට එකක් තමයි අනිත් එක කියන්න ඕනේ. අපි තුන් දැන් ඔන්න උතන කියන්නේ ඇසයි මේ රූපයයි විඥානය එකතු වෙනවා. එකතු වෙනකොට ස්පර්ශය හැදෙනවා. ස්පර්ශය හැදෙනකොට ඉන්න ඒ ස්පර්ශය හේතු කරගෙන විඳීම හට ගන්නවා. ඊට පස්සේ හඳුනා ගන්නවා. දැන් මේ ටික දැන් මේ සංසිද්ධි ඔක්කොම 5-6 දිනක එකතුලා එකවර කිව්වොත් ඔබට තේරුම් ගන්න පුළුවන්. මොකුත් බෑනේ. එකවරම ඔය ටික කිව්වොත් එකවරම සිදු වෙන්නේ ඔය ටික. හැබැයි එකවර කිව්වොත් එහෙම 5-6 දිනක එකතු වෙලා ඔබට මොකුත් තේරුම් ගන්න බෑනේ. ඒක නිසා අපිට මේක කියන්න ඕනේ එකකින් පස්සේ එකක් කියන්න ඕනේ. මොකද මේ ඔක්කොම එකම වැරක සිදුවෙන සිදුවීම් වෙලා. හරි. එතකොට මේ අර ඇසෙට රූපේ යොමු වෙන මොහොතේ විඥානීය හට අරගෙන ඒ හට අරගෙන ඊට පස්සේ ඒක ඔන්න දැන් ඒ රූපය ඒ මේ කියන්නේ ආලෝකයේ එහෙමත් නැත්නම් ඒ ඡායාව ඇසී පතිත වෙනකොට ඒක ගැන විඳීමක් හටගත්තා. ඒක අඳුනගත්තා. දැන් මේ සිදුවීම සිදු වෙනවනේ. ඒතර මේ හැදෙන්නේ මොකද? නාමයයි රූපයයි. නාමයයි රූපයයි. මේ නාම රූප දෙක හැදෙන මොහොතේ ඒ නාම රූප දෙක හැදෙන මොහොතේ තමයි ඇස නම් වූ ආයතනේ හටගත්තේ. රූපේ නම් වූ ආයතනේ හටගත්තේ. බාහිර ආයතනේ. හරි. ඒ වෙලාවේ හටගත්තු ඇස නම් වූ ආයතනේ මේ මොහොතේම නිරුද්ධ වෙලා යනවනේ. නාම රූප වෙනස් වෙනකොට. රූපේ නම් වූ ආයතනේ මේ මොහොතේම නිරුද්ධ වෙලා යනවනේ. හරි. ඒ නිරුද්ධ වෙලා ගියා කියලා දන්නේ නැහැ. අර ස්පර්ශ සමුතිය නිසා. ඒ අවබෝධයට එන්න බෑ. ස්පර්ශ සමුතිය නිසා. යම්කිසි කෙනෙක් දකිනවා නම් දකින්න පුළුවන් වුණොත් එහෙම මෙන්න මේ හටගත්තු ඇස නිරුද්ධ වෙලා ගියා. ඊට පස්සේ හටගත්තු රූපය නිරුද්ධ වෙලා ගියා කියලා. ඒ විඥාණය නිරුද්ධ වෙලා ගියා කියලා. ඒ නිරුද්ධ වෙලා ගියා කියලා අවබෝධයක් එයාට ඇති වුණාට පස්සේ හරි අවබෝධයක් එයාට ඇති වුණාට පස්සේ එයා තුල අවබෝධයක් තියෙනවා මේක අනිත්‍ය වෙලා ගියා කියලා. ඇස අනිත්‍ය වෙලා ගියා. රූපය අනිත්‍ය වෙලා ගියා. විඥාණය අනිත්‍ය වුණා කියලා අවබෝධයක් තියෙනවා. ඒක අවබෝධයක්. ඒක නුවණක්. ඒක ප්‍රඥාවක්. හරි. ඒකයි බුදුරජාණන් දේශනා කරන මම ඔය ඉතිසලත් ඔබට කියලා තියෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ උදයත්ත ගාමිනියා පඤ්ඤාය කියලා. හට ගැනීමත් නැතිවීමත් දැකීමේ නුවණ කියලා. අන්නේ ඒක අනිත්‍ය වෙලා ගියා නම් ඒ අවබෝධයෙන් යුක්ත නම් ඒක දැක්කනම් එයා දකින්නව නම් එයා ඒ හට ගැනීමත් නැතිවීමත් දකින්නව නම් එයා තුර නැවත ස්පර්ශයේ සමුදේ හටගන්නේ. ස්පර්ශ සමුදේ හටගන්න බෑ යාගේ. ඇයි? අනිත්‍ය වෙලා ගියපු දෙයක් නේ. ඒ අවබෝධිනේ තියෙන්නේ. ඒ කියන්නේ මතක නැහැ කියන එක නෑ මතක තියෙනවා. මතක නැහැ කියන මේ බොළඳ පැත්තෙන් නෙමෙයි මේ ගන්න ඕනෙන්නේ. ඒක නුවණක් ඇති වෙනවා. ඒ නුවණත් එක්ක එයාට ඒ තුල නැවත විඥාණය හසුරුවලා එයාට රාගය උපදව ගන්න දෙයක් නෑ. ද්වේෂය උපදව ගන්න දෙයක් නෑ. මෝහය උපදව ගන්න දෙයක් නෑ. ඒක අනිත්‍ය වෙලා ගියපු දෙයක් කියලා එයා දන්නවා. ස්පර්ශ සමුදය හටගන්නේ. ස්පර්ශ සමුදය හටගන්නේ. අන්න එකට කියනවා ස්පර්ශ නිරෝධය කියලා. එහෙනම් ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ මැද. අන්ත දෙක ස්පර්ශයයි ස්පර්ශ සමුදය අන්ත දෙක ඒ අන්ත දෙක ගැට ගහලා දෙනවා. මොකෙන්ද? තණ්හාවෙන්. සිබ්බණියෙන් අන්ත දෙක එකට ගැට ගහලා දෙනවා. එතකොට යට අනිත්‍යයක් තේරෙන්නේ නැහැ. හටගත්තු දේ මේ නිරුද්ධ වෙලා යනවා කියලා යට තේරෙන්නේ නැහැ. එයාට තිනවා දිගින් දිගට පවතින ඇසක්, දිගින් දිගට පවතින රූපයක්. එයාට ඒ ඇසත් නිට්ටයයි, රූපයත් නිට්ටයයි. ඒ ඇස හරහා යාට ඕන කාලයක් පුළුවනි කෙලස් වගුරවන්න. ඒ රූපය හරහා යාට ඕන කාලයක් පුළුවනි කෙලස් වගුරවන්න. හරි. ඒතර මේක බඳලා දුන්නේ, ගැට ගහලා දුන්නේ තණ්හාවෙන්. ඒකට කියනවා සිබ්බණිය කියලා, මැහුම කියලා. ආන්න මේකේ අනිත්‍ය ස්වභාවය යම්කිසි කෙනෙක් දැක්කනම්, අවබෝධ වුණා නම් අන්න එයාගේ තණ්හාව ප්‍රහාණය වෙලා යනවා. ප්‍රහාණය වෙන්නේ තණ්හාව. තණ්හාව ප්‍රහාණය වෙනකොට ස්පර්ශය ඔස්සේ ස්පර්ශ සමුදය හටගන්නේ. එතන තියෙන ස්පර්ශ නිරෝධය මැද ස්පර්ශ නිරෝධය. ඒකෙත් ඇලෙන්නේ නැහැ. ඒකත් අතහැරලා දානවා. හරි. ඒකයි අර කිව්වේ යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් භූමි මහා පුරුෂෝති සෝද සිබ්බනි මජ්ජකා. පින්වත්නි,
ස්පර්ශේ කාන්තයක්. ස්පර්ශ සමුදය දෙවෙනි අන්තයයි. ස්පර්ශ නිරෝධයේ මැදයි තණ්හාව. සිබ්බණී කියන්නේ තණ්හාවයි. ඔය ස්පර්ශය ගැන එක දහම් පරයයක්. ඒතර ස්පර්ශය කියලා කියනකොට මේ වගේ ගැඹුරු අර්ථයකින් දුවන දහම් කොටසක් ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශය කියන්නේ ආහාරයක්. පස් ආහාර. හටගත්තු සත්‍යයේ පැවැත්මටත් හට ගන්න ඉන්න සත්‍යයට අනුග්‍රහයක් පිණිසත් පවතින ආහාරයක්. දැන් බලන්න ස්පර්ශ සමුදය කියන්නේ තනිකරම සම්පූර්ණයෙන්ම නැවත භවය හදන දේ ස්පර්ශ සමුදය. හටගන්න සත්‍යයට අනුග්‍රහ පිණිස පවතින දේ. හරි? ඒ වගේම තමයි මේ හටගත්තු සත්‍යයේ පැවැත්ම කියලා කියන්නේ ස්පර්ශය. ඇයි? එයා ඇසින් රූප බලනවා, කනින් ශබ්ද අහනවා, මේ වලින් තොරව එයා ජීවිත පැවැත්මක් නැහැ. හරි? එහෙනම් ආහාර කෘත්‍ය ස්පර්ශී සිදු වෙනවා. ඒ නිසා හොඳට ඔබ තේරුම් ගන්න. මේක තව අපිට ස්පර්ශය ගැන කතා කරන්න තව බොහෝ කරුණු තියෙනවා. ඉතින් මේ ටිකත් ඔබට හොඳට තේරුම් අරගෙන ස්පර්ශය නිරුද්ධ කරන්න ඔබේ ධර්මඥානී දිනු කරගෙන දහම් මානසිකාරය ඇති කරගන්න. ඔබ අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද ධර්මදේශනාවේ දායකත්වයේ දරුවේ කැනඩාවේ පදිංචි පින්වත් මවක් සහ දියණියක් විසින්. ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ මිය පරලොව ගිය කේ.ඒ. සේනාරත්න පියාණන්ටත් ප්‍රේමවතී සේනාරත්න මෑණියන්ටත් පින් අනුමෝදන් කිරීම. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දක්වමින් ධර්ම දානමය පින රැස් කරගත්තා. මම මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ හැමදෙනාම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි හැමදෙනාම එකතු වෙලා මේ රැස් කරගත්තු පින් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සීලෝම දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කම සීලෝම දෙවියෝ මේ පින් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටද ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. කල්‍යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්ව දරුව සීලෝම පින්වතුන්ගේ නමින් නන්නවරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සීලෝම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්වයේ දරුව පින්වතුන්ට ඒ වගේම එම පවුල්වල සියලුම පින්වතුන්ට නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයන් සියලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.